සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් සමගයි එකතු වෙලායින්න. ඉතිං අද මේ ලැබූනා වසරේ මේ උතුම් ධර්මදානමේ මහා පින්කමේ පින්බරදායකත්ව ධර්මය කටයුතු කරන්නේ නිරෝෂා කන්නංගර සහ දයාන් මලවිගේ කියන මේ පින්වතුන් එකතු වෙලා විශේසින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ග්ලෙන්වෙවරි ප්‍රදේශයේ ජීවත්වෙන මේ පින්වත් පිරිස එයාගේ ප්‍රධානම අරමුණු බවට පත්වෙන්නේ වසර 3කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු මෑණියන් මදුරි මල්ලිකා මෑණියන්ට මෙත්තා නන්දනී මෑණියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම, ඒවගේම සුජීවත් වාසය කරන පියාණන් DGW කන්නංගර පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය, පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. තිං එහෙමනම් මේ රැස් කරගත්ත සියලුපින් ඒ හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිස ආශිර්වාදයක් වේවා කෙනුතු මරමුණින් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ධර්ම දේශනාය ප්‍රධාන මරමුණ. ඉතින් එහෙමනම් ඒ පවුලි හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් බණහන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් අද මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවටම පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂෙන් ලැබූ නව වසර අපි දන්නවා 2020 පසුගිය අවුරුද්ධ ලෝකයාටම කරදර විපත් වසංගත නොයෙක් ස්වභාවික විපත් ලෝකෙම මිනිස්සු විශාල පිරිසක් අන්ත අසරණ වෙච්ච වර්ෂයක්. ගොඩාක් මිනිස්සුන්ට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණා. තමන්ගේ රැකී රක්ෂා අහිමි වුණා. ජීවත්වීමේ විශාල අරබුද ප්‍රශ්න මිනිස්සුන්ට ඇති වුණ. සමහරුන්ට එදාවේල පවා හම්බ කරගන්න විදිහක් නැතුව මිනිස්සු ආර්ථික වසින් අසරන වුණ. ඒ වගේම ගමම්බිමං සියල්ල ඇන හිටිය. ලෝකේ පුරා මිනිස්සු ගුවන් ගමන් මේ සියල්ල නතර වෙලා. අවුරුදු ගණනාවක ඉතිහාසකත්තොත් මුළු ලෝකයක්ම ලෝකෙ බලවත්ම රටවල් පවා අන්ත අසරණ භාවයට පත්වෙලා රටවල් ලොක් ඩවු් කරලා ගමම්බිමන් අතර කරලා බොහෝ අසරණවීමක් පසුගේ වර්ෂය තුළ ආරම්භ වුණා. අපි ප්‍රාර්ථනා කරමු ලැබූනාව වසර මේ 2021 මේ වර්ෂය ඉක්මනින්ම මේ වසංගත රෝගබිය ලෝකයෙන් දුරුවේවා. ඒ විද්‍යාඥයන් පර්යේෂණ කරන අයට ඒ වගේ මේ සඳහා ඖෂ්‍යද හොයාගන්න කටයුතු කරන දේශය වේවා, ඒ වගේ බටහිර වේවායි සියලු දෙනාට ඉක්මනින්ම සුදුසු අවශ්‍යද හොයාගෙන ලෝකයාටම පිහිටවෙමින් මේ වසංගත රෝගබිය ඉක්මනින් ලෝකෙන් දුරුවේවා. මිනිස්සුන්ට සුවසේ රිසිසේ තමන්ගේ ආගමික කටයුතු කරගෙන එදිනෙදා කටයුතු කරගෙන තමන්ගේ ජීවිත යහපත්ව ලෞකික ලෝකෝත්තර දියුණුව සලසගන්න ලෝකයාටම වාසනාව ලැබේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනී සාමාන්‍යෙන් අපි අවුරුද්දක් අවසන් වෙලා අවුරුද්දක් ආරම්භ වෙනකොට අපි විවහාර වර්ෂයක් හැටියට භාවිතා කරන්නේ මේ ජනවාරි පලවින්දයි පටන්ගන්න මේ කැලැන්ඩරේ තමයි අද ලෝකයේ විවහාර වර්ෂය හැටියට ලෝකයාම භාවිතා කරන්න. හැබැයි ඔබ අහල ඇති මීට පෙර අපේ රටවල් ඉස්සර බුද්ධ වර්ෂය අපි භාවිතාවට ගත්තා. මේ බුද්ධ වර්ෂය ආරම්භ වනේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම. බුදු හාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඒ කාලෙ වැඩහිටිය මහරහතන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා ශාසනික කටයුතු වෙනුවෙන් අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුද්දයි. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2ක් වෙනවා. අතට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5යි 10යි මේ විදියට ගණනය කරා. අන්නේ ගණනය කිරීම පසුකාලීන බුද්ධ වර්ෂය හැටියට භාවිතාවට ගත්ත.
හැබැයි අපි දන්න අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් මේ ලෝකයාම නොයෙක් එවැනි බලපෑම් යටත්වීම් ඒ කරදර ප්‍රශ්නත් එක්ක පසුගේ කාලයේ මේ ලෝකෙම අර බුද්ධ වර්ෂ භාවිතාවන් ඒ වර්ෂ භාවිතාවන් පැත්තකට ගිහිල්ලා මේ ක්‍රිස්තු වර්ෂය මුල් කරගෙන මේ කැලැන්ඩරය මේ ලෝකෙ භාවිතාවට ගත්ත. තින් අපි භාවිතා කරන අපි ව්‍යවහාර කරන්නේ ව්‍යවහාර වර්ෂයන්ගේ 2020 අවසන් වෙලා 2021 වර්ෂය ලබලා තාම දින කීපයයි. ඒ මේ වර්ෂයක් ආරම්භ වෙනකොට අපි දන්නවස් බොහෝ දෙනෙක් සමහරු ජීවිතය අඩුපාඩු හදාගෙන නිවරදි වෙන්න උත්සාහ ගන්නවා. සමහරු හිතනෝ දැන් අපි බෞද්ධ පැත්තෙන් හිතන්න සමහරයි ඔන්න වෙසක් කාලය එන්නකොට හිතනවා මේ වෙසක් පෝයි දන්නම් මං හැදෙනවා. මගේ පරණ අඩුපාඩු හදාගන්න අද ඉදම් මං හොඳ මිනිහෙක් වෙනවා. අද ඉදම් මං හොඳ මනුස්සෙක්කින මේ පෝයට ඉදම් මං හොඳට සිල් ගන්නවා බණහන. ඒ උනන්දුවෙන් මිනිස්සු නිවැරදි වෙන්න පටන් ගන්න. ඒකට වීරයක් තියෙන් ඕන එකට ධර්මය කියන ආරම්භක ධාතු. යමක් පටන්ගන්න යම් කුසලයක යෙදෙන්න අවශ්‍ය වීරිය ආරම්භක වීරිය. හැබැයි බොහෝ දෙනෙකුට ඒ පටන්ගන්න වීරිය පවත්තගෙන යන්න පුළුවන්කමක් නෑ බොහෝ දෙනෙකුට. සමහර වෙලාවට සතියයි දෙකයි මාසයයි ආයර පරණ ජීවිතයටම වැටෙනවා. ඊට පස් සමහරු හිතනවා මං පොසොන් පෝයට හැදෙනවා. මේ පොසොන් පෝය දවසයි දම්මං හැදෙනවා. තව සමහරු හිතනවා මං ඇසල පෝයට වැඩේ පටන් ගන්න. ඔහොම හිතනය ඔය වගේ සමහරු දෙසැම්බර් 31 වෙනිදා. අපි දන්නවා සාමාන්‍ය මේ ලෝකයා අවුරුද්ධ අවසානි සමරන්න වැඩිපුරම මේ ධර්මය නොදන්න ලෝකයා උත්සාහ කරන්නේ. මත් පැන් මඩ්‍රව්‍ය සංගීත සන්දර්ශන විනෝද මේලා මේ වගේ දේවල් එක්ක තමයි අවුරුද්ධ අවසානය සමරන්න නොඒ උත්සව මේ සංවිධානය කරමින් කටයුතු කරන්න. හැබැයි මෙවර මේ ලෝක ඇති වෙලා තිබිච්ච මේ වසංගතයක්ත් එක්ක ලෝකෙ බොහෝ රටවල්ලොලට වෙනද වගේ වැනි උත්සව ඊළඟට සංගීත සන්දර්ශන එලිමහනේ දහස් ගනන් ලක්ෂ ගනම් මිනිස්ව එකතු වෙලා මල්වෙඩි සන්දර්ශන මේ වගේ දේවල් ලෝකෙ නැති වෙලා ගියා. ඉතාම අඩුමට්ටමෙන් යම් යම් ප්‍රමාණයකින් පැවතුනාට ලෝකයේ ස්භාව නැති වුණ. සමහරු ජනවාරි පළවෙනිද හිතනවා ඔන්න අලුත් අවුරුද්දක් ආරම්භුණා මං අද ඉදන් හැදෙනවා. ඔහොම හිතන ගොඩාක් දෙනෙක් ඉන්නවා. සමහරු එහෙම හැදෙනවා කියලා ජීවිතය මිනිස්සු වෙනස් වෙන්න හිතන්නේ. සමහරුගේ සුද්ධ පවිට්ට කරලා ගේ තීන්ත ගාලා ගෙවල් අස්පස් කරලා තනකොළ කපලා චුට්ටක්ගේ පිළිවලකට ලස්සනට ආයි සකස් කරගෙන අලුත් අවුරුද්දක් අලුත් විදිහට ආරම්භ කරන්න ඔන්න හිතන. තව පිරිසක් හිතන මේ අලුත් වෙන්න තියෙන ඇඳුමේ කියලා. ඔබ බලන්න මේ වර්ෂයේ ඒ තරන් නැති වුනත් යම් යම් නමුත් ඒ කියනදේ අහන්නතු ඔබ දකින්න ඇති මොන තරන් සමහරු කඩවල්වල පෝලිං වල දැම් බොහෝ පිරිසකට සමහරුට මේ වසංගතය විපත් අමතක වෙලා. හැබැයි මිනිස්සු බොහෝ පිරිසක් අපි දන්න සිංහල අලුත් අවුරුද්ධ එනකොට ඊළඟට මේ දෙසැම්බර් කාල ජනවාරි පලවෙද ලංවෙනකොට ජීවිතයට ඇදපු නැති මිනිස්සු වගේ ඇඳුන් නෑ වගේ අලුත් ඇඳුමක් ගන්න ඕනේ අලුත්තෙන්න ඕනෑ කඩවල්වල පොර කාගෙන ගිහිල්ලා මිනිස්සු ඇඳුම් තෝරලා ඇඳුමක් ඇඳලා අලුත් ඇඳුමක් ඇඳලා ජීවිතය අලුත්වෙන්න හිත ඇඳුමින් අලුත්වෙන්න පුළුවන්කමක් නෑ. ඊට පස්සේ කිරිබත්තිකක් හදලා ගෙවල්වල ඒවා සාමාන්‍ය ජීවිතේ බෞතික වසයන්ගේයක් සුද්ද පවිට්ට කරගන්න එකගේ ලස්සන්ට සකස් කරගන්න එක ගෙදරට අලුත් බඩුමුට්ටු ගන්න එක අලුත් ඇඳුම් ගන්න එක ගෙවල්වල හොඳට කාලබීලා ඉන්න එක ඒව සාමාන්‍ය ජීවිතය තුළ සාමාන්‍ය දේවල්. හැබැයි ඔබ අලුත්වෙනවනම් ඔබේ සිතුවිලි ඔබ හිතන්න මේ පසුගිය අවුරුදුවල කරපු පාපි අකුසල්මනම් ඊළඟ වසරටත් ඔබ අරගෙන ගිය අරගෙන යන්නේ. ඔබ පහුගේ අවුරුදුවල ඔබට ප්‍රාණගාතයෙන් වැලකෙන්න්න පුළුවන්කමක් තිබිල නැත්නම්. ඒ ප්‍රාණගාතාදී අකුසලේම යෙදේදී ඒකෙන් වලකින්න විදිහක් නැතුව එවැනි දුෂ්චරිත ජීවිතයක් ගත කරපු කෙනෙක්නම්. ඔබ ඊළඟ වසරට නව වසරට යන්නේ ඒ දුස්සීලකං එක්කමනං ඔබේ ජීවිතය අලුත්වීමක් නෑ.
ඔබ පසුගිය වසරේ හොරකං එවැනි දේවල්වලට වංචාවල් හොරකම් පගා ගැනීම් කොමිස් ගැනීම් ආයතනක වේවා රැකියා කරන තැනවේවා මේ වගේ වැරදි වැඩවලට පුරුදු වෙච්ච කෙනෙක් නම් අඩුගානේ නව වසරි හරි හිතන්න මං මෙතන ඉදං හරි හැදෙනවා. අද ඉදං හරිමන් නිවරදි කෙනෙක් බවට පත්වෙනවා. මං පන්සිල් රකිනවා. පසුගිය වර්ෂය තුළ ජීවිතය ගොඩාක් වැරදිච්ච තැම් පවුල් ප්‍රශ්න අරබුද නොයෙ සල්ලාලකං ජීවිතවල ප්‍රශ්න පවුල් අරබුද එක්ක අඩුගානේ මේ ලැබූ නව වසරි හරි අධිෂ්ඨානයක් ඇති කරගන්න මං අදයිනම් පරණ වැරදි පරණ ජීවිතය ඔක්කොම හිතෙන් අතහරිනවා. අදයි නම්මන් නිවරදි කෙනෙක් බවට පත්වෙනවා. පිංහතුනේ බොරුව කේලම් පරුස වචන හිස් වචන සමහර බොරු තියෙනවා කේලම් පරුස වචන ගම් අවුළුවන්න පුළුවන් රටරටවල් අවුළුවන්න පුළුවන්. අද බොරුව කටින් විතරක් නෙමෙයි බොරුව මැසේජ් කරලා යවන්න පුළුව. අන්තර්ජාලය ඔස්සේ ලෝකෙටම සැනින් බොරුවක් පතුරුවන්න පුළුව. බොරු පණවිඩ මිනිස්සු නොමග යවන දේවල් එතකොට මේ බොරුවෙන් ජීවත්වෙන කෙනා අඩුගාන මේ ලැබූ නව අසරි හරි දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගන්න මං මේ වැරදි සියල්ලෙන් මිදෙනවා. ඊළඟට මත් පැන් මද්‍රව්ය මත්කුඩු දුරාචාර මේවා ජීවිතේ මේවට පුරුදු වෙලා ඇබ්බැහි වෙලා වලකින්න බැරුව හිත හිතා හිටපු කෙනෙක් නම් අඩුගාන මේ ලැබූ නව වසරි හරි ජීවිතය ආපස්සට හිතන්න අදහිදම් මං මේවැන් වලකිනවා. අදයිදම් මං හැදෙනවා. පිංහතුනි සමහරය මෙහෙම හිතනවා දැන් ඉතින් කරන්න දෙයක් නෑ නහයිට උඩින් අගලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි දැන් ඉතින් ඔය හිටපු ඉදිහටම ඉතුරු ටිකත් ඉන්නවා දැන් ඉතින් ආයි අමුතුවෙන් මොනව හැදෙන්න්නද අන්න එහෙම හිතන කොට සක්කින්න. ඔබ ඕන තරම් ඔය වගේ වච්චන සමාජයේ අකුසල් කරන පවකං කර ඉන්න සමාජ මිනිස්සු අතරින් ඕන තරම් ඔය වගේ වචන හල ඇත. දැන් ඉතින් හැදෙන්න්න කාලයක් නෑ ඔය ඉන්න විදිහටම ඉන්නවා. ඔහොම කියන පිරිස. පිංහතුනේ පරණ කරපු අකුසල්වල විපාක ඒවා කවදහරි ලැබේ. ඒව නැති කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඔබ අදයිදා දැන්ඉදා මේ මොහොතේදා අඩුගාන ජනවාරි පලවෙනි දමනෙමේ ඔබ ඕනම දවසක මේ ලැබූනාව වර්සය ඔබ අදයිදං හිතනවා. මේ බණටික අහල අවසන් වෙනකොට ඔබ හිතනවා. මං අදයිදං හැදෙනවා. අදයිදං වෙනස් වෙනවා. අදයි නම් මං හරියටම පන්සිල් රකිනවා. අදයි නම් මන් ධර්මය තුළ හැසිරෙනවා. බුදුරජාණන් වහන්සයාගෙන ලස්සන උපමාවක් පෙන්න්නනවා. ඒ තමයි වලාකුලෙන් දුම් මීදුම් වලින් වැහිලා තියෙනකොට සඳ බැබලෙන්නේ. වලාකුළු වලින් වැහිලා දුමෙන් වැහිලා මීදුමෙන් වැහිලා තියෙනකොට සඳ බැබලෙන්නේ. හැබැයි යම්මොහොතක වලාකුලෙන් මිදුනද දුම් මීදුම් ආදී මිදිලා ගියාද ඒ සඳ බැබලෙන්න පටන්ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ යමෙක් අකුසල් පවකං කර ඇවිල්ලා. යම් මොහොතක හිතනවා මං අදයිනං හැදෙනවා. අදයිනන් නිවරදි වෙනවා. එයා දැඩි අධිෂ්ඨානෙන් ගුණධර්ම පුරන්න පටන්ගන්නවද ඒ මොහොතේ ඉදං වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ එයාගේ ජීවිතයේ ධර්මය තුළ බැබලීගෙන යනවා කියෙන්. ඒ නිසා පින්වතුනේ අකුසල් කරපු කෙනා සදාකාලික පවකාරයෙක් නෙමේ. ජීවිතය වරදින්න පුළුවන් ඕනම කෙනෙකුට. අපි කවුරුවත් මේ උපදිනකොට සෝවාන් වෙලාපු අයවත් එහෙමයි නෙමේ අපි මේ දීර්ඝ සංසාර ගමනේ. අපි කාගේ සංසාර පුරුදු තියෙනවා. අපි නිරේ වැටිල ඇති තිරිසල්ලෝකොල් ප්‍රේතලෝකොල සතරාපායි මහගෙදර කරගෙනාපු සංසාර ගමන. ඒ ගමන තුළ අපි කාටත් තරහයනවා කේන්තියනවා හිතේ ඉරිසියාව කුහකකං මේ වගේ සිතුවිලි මේ හිත් ඇතුළ තියෙනවා. ඒවා ආශ්‍රව ධර්ම හැටියට අනුසේ ධර්ම හැටියට මේවා හිත අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙනවා. හැබැයි ඒ අඩු වැඩි වසේ සමහරයින්න අල්පරජක් සමහරයින්න උපතින්ම ඒ කෙලෙස්වල ස්වභාවය අඩුවයි. සමහරයින්න මහරජක්ක ඒ අයි උපතින්ම කෙලෙස්වල ස්වභාවි වැඩි හැම වෙලේම පොඩි දේටත් කේන්තියනවා වෛර බඳනවා ගහගන්න මරාගන්නනවා. රාගාධික චරිත ඉන්නවා. තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බැරි තමන්ගේ රාගේ නිසාම බොහෝ පීඩා විදින තමනුත් විඳෝනවා. තමන් විශාල ප්‍රශ්න ගැටලු එක්
ජීවිතය අසරණ වෙන ඉන්න. ඊළඟට මෝහය මෝඩකම අනවබෝධය මිත්‍යා දෘෂ්ටිය අනුන්ගේ දේවල්ලෝට ආස කිරීම මේ වගේ අකුසල විපාකත් එක්ක ජීවිතයේ බොහෝ දුක්විදින කෙලෙස් බලවත් අයින්න අඩු වැඩිය ඉන්න. එදකොට ඒ අය ඒවා ක්‍රියාත්මක කර දැ සමහරුන්ට එන සිතු විලියෝන්ගේ මොහොතෙම හිතේ ධර්මය සිහි කරලා කුසල් මෙනෙහි කරලා නෑමං අද ඉඳං ආයෝය වැරැද්ද කරන්නෑ කියල මිනිස්සු එතනින් ඒක පාලනය කරගන්න. සමහරයට ඒක වරදිනවා පාලනය කරගන්න බැරි වෙන. හැබැයි වැරදුනාට පස්සේ හිතන නෑ මං අද ඉඳං ආය කොහොමහරි හැදේ. ඒ වගේ කොහොම හරි ජීවිතය වැටි වැටී හරි ධර්මය පැත්තට නැකිටින්. අකුසලේ පැත්තට යන්න එපා. පියවරෙන් හ ඔබට වේගෙන් යන්න බැරිවෙයි මේ ගමන. හැබැයි ඔබේ ජීවිතයේ පියවරෙන් පියවර හරි හිමින් හරි බඩගාගෙන හරි ඔබ යන්න ඕනෑ ධර්මය පැත්තට යහපත පැත්තට ජීවිතය වැරදි සකස් කරගෙන ගුණධර්ම පුරාගෙන නිවරදි වෙන පැත්තට. පිංහතුනි අද දවසය ඔබ ජීවිතයේ හොඳම උදාහරණය හැටියට ගන්න අංගුලිමාල මහරහත්තන් වහන්සේ. කෙනෙක් කියනවනං අපිට දැන් හැදන්න කාලයක් නෑ දැන් ඉතිං වෙච්ච දේවල් ඔක්කොම වුණා දැන් ඔය ඉන්න ටිකත් ඔහොම ඉන්නවා යන දිහාක යන්න ඇත. ඔහොම හිතාගෙන ඉන්න සියලු දෙනාට ජීවිතය වෙනස් කරන්න බෑ කියලා හිතාගෙන ඉන්න බොහෝ දෙනාට හොඳම උදාහරණි තමයි අංගුලිමාල මහරහත්තන් වහන්සේ. සාමාන්‍යෙන් උන්වහන්සේගේ ජීවිතය පැවිදි වෙන්න කලින් අංගුලිමාල කියලා හඳුන්නපු ඒ මහා දරුණු හොරෙක් අපරාධකාරයෙක් මිනිමරුවෙක් මහ භයානක පුද්ගලයෙක් හැටියට ගමක් රටක් පලාතක් බයෙන් තැතිගත නම කියනකොට රජ්ජුරෝ පවා වෙවුල ලගිය. රාජ බටයන්ට පවා ඒ වනාන්තරයට ඇතුල්ලෙන්න රාජ බටයෝ බයයි. එච්චරකට පලාතක් මිනිස්සු ගම් දොරවල් අතහැරලා ගිය අවසාන. මේ අංගුලිමාල කියන නමට පුද්ගලයට තියෙන බය ඇති ගැනීම නිසා. එතකොට අංගුලිමාල මේ චරිත කතාව බෝන තරන්නේ දේශනාවල් අහල ඇති. මේ දරුණු මිනිමරුවෙක් බවට ඇගිලි මාලයක් එකතු කරන්න පටන්ගත්ත වෙලාවේ. මුලදි කැමැත්තෙන් මේකට එකඟ වුණා නෙමෙයි. තමන්ගේ ගුරුවරයක් පලිගන්න ඕනෑවට. අනික් ශිෂ්‍යයන්ගේ ඊරිසියාවත් එක දැම් බලන්න එතනක් ගොඩනැගිච්චදේ. මේ අහිංසක ඇත්ත නම අංගුලි මාලගේ ඇත්ත නම අහිංසක. ඔහු බොහෝම දක්සයි. බොහෝම හැකියාවන් තියෙන ගුරුවරයාගේ ශිල්ප ශාස්ත්‍ර සැනින් ඉගෙන ගන්න බොහොම දක්ෂම කෙනෙ. අනි ශිෂ්‍යයන් ඊරිසියා කරා ඒ ඉරිසියාය ප්‍රතිඵලය හැටියට කේලම් කියලා අර ගුරුවරයාව නොමක යවලා ගුරුවරයා ලවාම දඩුවන් කරන විදිහට සැලසුම් හැදුව. මේ ගුරුවරයාගේ බිරිදත් එක්ක නොමනා සම්බන්ධයක් ඇති කරගත්තා කියලා ගුරුවරයට වැරදි විදිහට ඒත්තු ගැන්නවා බොරුවක් හදලා. ඒ වෙලා වෛරයක් ඇතිවෙච්ච ගුරුවරය මොකද කරේ තමන් පලිගන්න ගිහිල්ලා මම්මොකටද මගේ අතේ ඕක ගාගන්න මිනිස්සුන්ගේම මෙයාට මැරුම් කන්න වැඩේ කරන්න ඕන කියලා තමයි ගුරු පූජාවක් හැටියට අධ්‍යාපනය අවසන් කළ පිටත් වෙන්න පෙර ඇගිලි මාලයක් කිල්ලුයි. ඇගිලි 1000ක ගුරුවරයා යමක් කියනවනං ඊට විරුද්ධ ඒක හොඳද නරකද යහපත් අයහපත් තර්ක විතර්ක කරන්න කියනෑ. හැබැයි මුලද කියා හිටිය මටමෙන් මං කොහොමද මේක කරන්න ගුරුවරයා කියා හිටිය ඒ අරන්න වෙන කිසිම විකල්පයක් නෑකිව. එකම දෙයයි තියෙන්නේ ඇගිලි මාලයක් ඇගිලි 1000ක ගුරු පූජාවක් හැටියට පූජා කරන්න. අකමැත්තෙන් හරි මේ වැඩේට කඩුවක් කරගෙන කැමති වුණ. මුලදී ඇගිලි කපාගෙන ගිහිල්ලා ඒවා ගස් බෙනවල තැන්තැන්වල හැංගුව ඇගිලි 1000ක්න හොයන්න ඕන වුණේ. ඊට පස්සේ ගල්ගුහාවල ගස් බෙනවල තැන්තැන්වල මේ ඇගිලි හංගනවා. මේවෑ දවස දෙක යනකොට කුණු වෙනවා. ගිජුලිහිනි වැැවිල්ලා අර කුණු ගඳට ඊළඟට නොයෙක් සත්තු මස් ආහාර කර ගන සතු මේ ඇගිලි අරගෙන යනවා. සමහරේව කුණු වෙලා වැැක්කිරෙන. ඔහොම යනකොට තැන්තැන්වල හංගල ටික දවසක් යනකොට අංගුලි මාල්ට තේරුණා මේවා තැන්තැන්වල හංගල හරියන්න සත්තු කනව සත්තු අරගෙන යනවා ගිජුලිහිනියෝ ගෙනියනවා. ඊට පස්සේ තමයි ඇගිලි ටික මාලයක් වගේ බෙල්ල එල්ල ගන්න පටන් ගත්තේ.
ඊළඟට අංගුලිමාල මේ දවසයෙන් දෙකෙන් මේ වැඩේ කරන්න මේ මුලදී හැංගි මිනිස්සු එක්කෙනා දෙන්න 5 දෙනා 10 දෙනා මරණව ඇගිලි කපනෝ ඔහොම තමයි ඇගිලි එකතු කරේ. නමුත් අපි කවුරුත් දන්නවා මේ අංගුලිමාල කපාගන්න ප්ලාස්ටික් ඇගිලි නෙමේ. සාමාන්‍යයෙන් දවස් 2-3 යනකොට ඇගිල්ල කුණු වෙනවා. මේ මස් කුණු වෙලා වැක්කිරෙනවා. දවස් 3-4 යනකොට කලින්ම මරපු අයගේ ඇගිලි කුණු වෙලා ඇගේ වැක්කිරෙනවා. ඊට පස්සේව ගලෝල වීසි කරනවා. ඊට පස්සේ කල්පනා කරා මේ එක්කෙනා දෙන්න මරලා නම් මට කවදාවත් ඇගිලි 1000ක් හොයාගන්න බැරිවේ. ගම්මානවලට මහරාත්‍රී ගංවලට පනිනවා. අංගුලිමාල කියන බොහෝම ශක්ති සම්පන්න කාය ශක්තියක් තිබ්බ කෙනෙ. මහරාත්‍රයේ ගිහිල්ලා ගෙවල්වල දොරට පයින් ගහපුහම ඔළුවස්සත් එක්ක ගැලවිලා ගෙට විසිවෙනවා කියෙන දොර. අරගේ නිදාගෙනන්න මිනිස්සුන්ට කොටාගෙන ගිහිලා ඇගිලි කපාගන්න. ඔය විදිහට ගමකට පැන්න හම 300ක් එක පාර මරාගන්න. ඊට පස්සේ කරත්ත ගැල් යන පාරවල් තියෙන. ඔය පාරවල් අයිනි හැංගිලා ඉන්නවා. කරත්ත 500ම යනකං ඉඳලා කඩු අමෝරාගෙන කොටාගෙන ඉස්සරහට දුවගෙන යනවා. ඔය අතර කීප දෙනෙක් පැනලා කෑ ගහගෙන දුවල බේරෙනවා. බොහෝ දෙනෙක් ඇගිලිටික් කපාගන්න. ඔය විදිහට තමයි ඉක්මනින්ම රජ්ජුරු රාජ බට පිරිස් කණ්ඩායන් කීපයක් ඇරිය ඒ ඔක්කොම මරල ඇගිලි කපාගත්ත. දැන් ඇගිලි 499ක් එකතු වුණා. තව එක ඇගිල්ලක් කඩු ඇගිලි 1000වෙන්. කල්පනා කරා මට තව දවසක් දෙකක් හිටියොත් කොහොමහරිව ඇගිල්ල හොයාගන්න පුළුවන්. හැබැයි ඇගිලි ගොඩක් කුණු වෙලා යන. කොහෝමහරි අද දවසෙම ඇගිල්ලක් හොයාගන්න පුළුවන් වුණොත් මගේ අරමුණ අදම ඉෂ්ට කරගෙන ගුරු පූජාව අවසන් කරන්න පුළුව. අන්න එදා තමයි අම්ම වනත් කමක් නෑ කියලා තමන්ගේ අම්මා එදා මේ ආරංචිය රජ්ජුරුව විශාල සේනාවක් සංවිධානය කරාද අංගුලිමාලව මරණවා. කොහොම හරි අල්ලගන්නවා අල්ලගන්න බැයිනම් වෙනද රාජබටය ඇරි අල්ලගෙනෙන්. රාජබටයන්ට රජ්ජුරු අන කරා කැලේදිම අල්ලන්න දෙයක් නෑ දුුණු කණ්ඩායන් මේ පිරිස විශාල යුද්ධකට යන සේනාවක් වගේ රජ්ජුරුව සංවිධානය කර අංගුලිමාලව මරන්න කැලේදී. මේ ආරංචි වෙලා මේ අම්මා කියන්න පටන්ගත්තා මගේ දරුබවය මොනවුනත් මගේ පුතා මං යනවා කියලා මේ අම්ම මහ කැලේට දුවගෙන යනකොට එදා තමන්ගේ අම්ම වනත් කමක් නෑ කියලා ඇගිලි 1000 සම්පූර්ණ කරගන්න තමන්ගේ හිත අම්මාව මරණ මට්ටමට හිත ශක්තිමත් වන. අන්න එදා තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අංගුලිමාලව දමනය කරේ. දැන් මේ සිදුවීමේදී මේකෙද අපි ගොඩාක් නිරවුල් කරගත යුතු තැන්තිනවා. මොකද පිංහතුනි මේ ධර්මය හරියට තේරුම් ගන්න බැරිවුණො. අපි දන්නවා බොහෝ දෙනෙක් ධර්ම ඉගෙන ගන්නේ තර්ක විතර්ක පිණිස අවබෝධය පිණිස නෙමේ. බොහෝ දෙනෙකුට වරදින්නේ. මේ ධර්මයේ අපි ධර්මී දේශනාවන් බුද්ධ දේශනාවන් ධර්මය තියෙන මේ සියල් අපි ගත යුත්තේ ඒක අදහස ඒකෙන් අපේ ධර්මාවබෝධයට අදාළ බුදු හාමුදුරුව දේශනා කරේ මොන අර්ථයෙන්ද. මොකක්ද උන්වහන්සේ මේ දේශනාවෙන් අදහස් කරපුදේ. ඒ බුදු හාමුදුරුවන්ගේ දේශනාව තුළ ඇත්තටම සඳහන් වෙන්නේ මොකක්ද. ඒ අදහස් අපි ග්‍රහණය කරගෙන ඒ ඔස්සේ අපි නුවනින් විමසලා යෝනිසෝ මනසිකාරය දෙනවනම් අන්න අපිට හරියට ධර්මය තේරුම් ගන්න පුළුවන්. නමුත් සමාජ බොහෝ දෙනෙක් එක එක්කෙනගේ උගත්කම් එක එක්කෙනගේ සමාජ මට්ටං පණ්ඩිතකං මේ ඔක්කොමත් එක්ක බනාහලා තමන්ගේ තර්ක විතර්කවලින් ධර්මයත් එක්ක වාද කරන්න යන. තමන්ගේ නුවනින් බණ අහන්නකොට බණ අහන්නෙම වාද විවාද පිණිසමයි. බණ කතාව ඇහෙනකොට මුළු කතාව මහන්නෙත් නෑ. එක තැනකින් කෑල්ලක් ඇහිච්චක එහෙම වුණේ කොහොමද එහෙම වෙන්න කොහොමද අයක එහෙම නම් මෙහෙම උන්න ඇත්තමකද අන්න ඒ වගේ හිත ඇතුළේ බොහෝ දෙනෙකුට තර්ක විතරකයනවා. ඒ ධර්මාවබෝධයට උපකාර වෙන දෙයක් නෙමේ. මොකද බොහෝ දෙනෙක් දැම් මේ අංගුලිමාල කතාව තුළ අපි දන්න අපිත් බන්නට ගියහාම අපි ධර්ම දේශනා කරද්දී සමහරු අපෙනුත් මේ අංගුලිමාල හාමුදුරුවයි කතාව ගැන අහන නොඒ ප්‍රශ්න තියෙනවා.
බොහෝ දෙනෙකුට අංගුලිමාල ඇගිලි 999ද මැරුවේ. එතකට මිනිස්සු හරියටම 999 ඔබ දැකල ඇතින සපත්තු විකුණට ගන 999යි 799යි ඔය වගේ. එතකොට ඒ වගේ මේ හරියටම 999මද. නමුත් අපිට පේනම් දේශනාව හරියට කියවල හරියට අධ්‍යයනය කරලා ඒ දේශනාව තියෙන කරුණු ගත්තහම ඊට වඩා ගොඩක් මැරලා තියෙනවා. ඒ නිසාන මුලදි මරපු අය ගැංගිලි තැන් තැන්වල හැංගුව ඒ වගේ ජුලිහිනි වරංගියා සත්තු කාලගියා. ඊට පස්සේ ඇගේ එල්ල ගත්තා කාලයක් යනකොට ඒවා කුණු වෙලා යනවා. ඊට පස්සේ විසි කරලා දානවා. ඊට පස්සේ තමයි කල්පනා කරේ මේක මේ කෙනා දෙන්න මරලා හරියන්නේ එක පාර 300 මරලා කොහොම හරි ඇගිලි 1000ක් කුණුවෙන්නේ නැති ඇගිලි 1000ක් කොහොම හරි හොයාගන්න ඕන කියන තැනට එහෙනම් අපිට මේ දේශනාව අධ්‍යයනය කරගෙන යනකොට අපිට ඒ ප්‍රශ්න ටික නැති වෙන්න ඕනේ. ඊළඟට සමහරුන්ට ඇතිවෙන අනිත් ප්‍රශ්නය තමයි ඇයි අංගුලිමාල ඔච්චර මිනී මරණකම් බුදුහාමුදුරු බලාගෙන හිටිය. ඔන්න ඔය ප්‍රශ්නය සමයිට ඔබටත් හිතෙන්න්න පුළුවන්. ඔච්චර මිනී මරණකම් බුදුහාමුදුරයි නිහඬව හිටි. පිංහතුනේ එකක් තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේට අපි දන්නවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය තියෙනවා කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම දැකීමේ නුවන තියෙනවා. ඉර්දි ප්‍රාතිහාර පාන්න පුළුවන් කෙනෙක්ගේ හිත දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ දං දස දහසක් ලෝක ධාතුවට බුදුවැස විහිදෝඩු. ඒ බුදුවැස විහිතෝල බුදුවැසින් බලන්නේ මතකතියාගන්න කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තම අය කවුද. සමහරයි ඉන්නවා ධර්මාවබෝධයට පින තියෙනවා. හැබැයි ඒ පින පෙරකරපු අකුසල්වලින් වැහිලා තියෙන. ඒ අකුසලෙන් වැහිලා තියෙන තාක්කල් බුදුවැසට අරමුණුවෙන් නෑ කියන. ඒක හරියට අර වලාකුළු දුම් මීදුම් ආදියෙන් වැහිලා තියෙනකොට සඳ බැබලෙන් නෑ වගේ පින් ඇති කෙනා පවා අකුසලෙන් වැහිලයින් එතකොට බුදු ඇසට යොමු වෙන්නේ. කෙනෙක්ගේ පෙර අකුසල් ගෙවිලා අවසන් වෙන තැන එනකොට. පෙර සසරේ කර්ම විපාක ගෙවිලා අවසන් වෙනකොට අන්න බුදු ඇසට යොමු වෙනවා අද යාට ධර්මාවබෝධයට පින මතු වෙලා. දැන් එයාගේ අකුසල් ගෙවිලා ඉවරයි. අද දවසයා දමනය කරගන්න පුළුවන් කියල බුදු ඇසින් දකින. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලන්නේ. කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන්න පින තියෙන අය කාටද ධර්මාවබෝධයට පිනතියෙන් ඔන්න ඕකයි බලන්න. එහෙම නැතුව බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. කොහෙද අපරාධයක් වෙන්නේ කොහෙද මිනී මැරුමක් වෙන්නේ අද කොහෙද අපරාධයක් වෙන්නේ ඒ අපරාධි නවත්තන්නේ කොහොමද අන්න අරහි මිනී මැරුම් ටිකක් වෙනවා ඒක නවත්තන්න ඕන ඕ බුදු හාමුදුරු බලබලා ඉන්න ඒක රටේ රජ්ජුරුවන්ගේ කාරය. අපි දන්නවා රටක දැන් ඔබ හිතන්න රටේ පොලිසියක් තියෙනවන. අද කාලෙ හිතන් ඒ පොලිසිය වගකීමක් තියෙනවා. හමුදාවක වගකීමක් තියෙන රටේ යුද්ධයක් ඇති වුණාට පස්සේ ඒ යුද්ධකට මැදිහත් වෙනවා හමුදාව ඒකටත් අවසරේ තියෙන්නවා හමුදාවට ඕන විදිට යුද්ධ කරන්න බෑ. රටේ අවසරයක් දෙන ජනාධිපති කෙනෙක් හරි රටේ ඉන්න ඒ සේනාධිනායකෙක්ගේ අවසරයක් දෙනවා යුද්ධෙට. ඔබ දන්නවා සාම අපේ රටේ වුණත් ඔබ හිතන්න හදිස්සි නීතිය සම්මත වනාට පස්සේ තමයි සාමාන්‍ය රටේ ඇතිවෙන සිවිල් ප්‍රශ්නවලදී හමුදා මැදිහත්වීමක් කරලා හමුදාවට ඒ ප්‍රශ්නවට මැදිහත් වෙලා විසඳන්න පුළුවන්. රටේ කොච්චර කැරලි කෝල හල ප්‍රශ්න ඇති වුණත් හමුදාවට මැදිහත් වෙන්න බෑ රජ්ජුරුවන්ගේ අවසරයක් නැතු. එතකොට ඒ අයට පැවරිච්ච කාරය තියෙන හමුදාවට. රටේ පොලිසියක් ඉන්න. අන්න ඒ අය තමයි ඔබ දන්න හමුදාවෙන් යන්න ගමේ කසිප්පු අල්ලන්න ගමේ හොරකං අල්ලන්න ඒ හමුදාවට පැවරිච්ච කාරය වෙනම දෙයක්. හැබැයි රටේ තියෙනවා පොලිසියක්. මිනිස්සුන්ගේ ප්‍රශ්න එදිනෙදා ප්‍රශ්න ඇන්ට්‍රිධානේවා අසවලා ගැහුවා බැන්නා වැට ඉන්න ගැලෙව්වා ඔය ප්‍රශ්න ඔක්කොම එක්කො මිනීමැරුන්ද ඕට කට උත්තර ගන්න යන්නේ වැරදිකාරය අල්ලන්නේ පොලිසියට ඉදිරිපත් කරලා උසාවිදාලා ඔය ඔක්කොම කරන්න කවුද පොලිසිය ඒ පොලිසිය රාජකාරි. එතකොට උසාවිය රාජකාරී ඒ එන ඒ අයගේ
සාක්ෂි අනුව වැරදිකාරයද නිවැරදිකාරයද කියලා තීරණය කරලා ඒ තියෙන විනය ඒ තියෙන ඒ නීති පොත්තොලට අනුව සුදුසු දඩුවම් පමුණෝනු. එතකොට ඒක තමයි අධිකරන කාරය. එතකොට මේ ඒ අයට පැවරිච්ච කාරයන් තියෙන. බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලන්නේ පින් ඇති අයට ධර්මාවබෝධයට කාටද පින තියෙන. එහෙම නැතු කොහෙද අපරාධයක් වෙන්නේ කොහිද මිනිියක් මරන්නේ අන්නරේ මිනි මරනවා ඒක වලක් වන්න ඕන ඒ බුදු හාන්දුරයි කාරය නෙමේ. බුදු කෙනෙක් පහළ වනේ ලෝකයාට සසර දුකෙ මිදෙන මඟ කියලදේ. දැන් අංගුලිමාල ගැන සඳහන් වෙනවා අංගුලිමාල කියන්නේ කිසි කෙනෙකුට දමනය වෙන කෙනෙක් නෙමේ. බුදුරජාණන් වහන්සේ වුණත් දේශනාව දිහා බලපුහා මොතට පේනවා බුදු හාමුදුරුව වනත් කලින් වැඩියා නං අංගුලිමාල බුදු හාමුදුරුව කියනදේ කිසිම විදිකට පිළිගන්න කෙනෙක් නෙමේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩම කරේ ඔහුව දමනය කරන්න පුළුවන් වෙලාවේ. ඒ පුළුවන් වෙලාව කියලා ධර්මී සඳහන් වෙන එක බොහොම ලස්සට සඳහන් වෙන අංගුලිමාලගේ මානසිකත්ති. දැන් ඔබම හිතන්න ඔබට මේක හොඳට තේරුම් ගත්තෝ. කෙනෙක් අංගුලිමාල මේ අපරාධයට පෙළඹුණේ තමන්ගේ ගුරුවරයාගේ පෙළඹවීම තුළ. එතකොට මේ මුලින් මේ වැඩේ පටන්ගන්නකොට මං කොහොමහරි ඇගිලි දාහක් හොයෙනවා හරි කියලා වැඩේ පටන්ගත්ත දවසේ. ඒ කරගෙන යනකොට ඇගිලි එකතු කරගන්නකොට ඒ තියෙන වීරියයි. කාලයක් යනකොට ඇගිලි කුණු වෙලා ඇගේ වැක්කෙන මේ ඔමකද සෙන් ගහලා සුවඳ ගහන ඇගිලි නෙමෙයිනි. ඔබ දන්නවා මලකුණක තියෙන දුර්ගන්ධි. ඇගිල්ලක් කුණු වෙලා මේ ඇගේ වැක්කෙරෙනකොට කුණු වෙච්චලේ ඇගේ වැක්කෙරෙනකොට ඇගිලි බෙල්ල එල්ලගෙන ඉන්නකොට මොන තරන් දුර්ගන්ධයක්. ඊළඟට මිනිස්සු මරණකොට කොටනකොට මිනිස්සු හිනාවීගෙන මැරුම් කන්නෑ. මිනිස්සු කෑ ගහනවා විලාප දෙනවා අඩනවා හෝ තියෙනවා අනේ මාව මරන්න එපෝ කියන මිනිස්සු වඳනවා කෑගහනවා. දරුවන්ගේ විලාප දෙමවපිය මරණකොට පොඩි දරුව කෑගහනේවා. එතකොට හිතන්න මොන තරම් කම්පනයක් මානසිකව අංගුලිමාලට මොන තරම් කම්පනයක් ඇති වුණාද කියල. අංගුලිමාල රෑ ලිවෙනකම් මේ වස් මතක් කෙනවා. හිතට සිහි වෙනවා. මිනිස්සු කෑගහන හැටි විලාප දෙන හැටි. හැබැයි තමන්ගේ අරමුණට යන්න උත්සා කරා. නමුත් තමන්ට මිනිස්සු මරල මරලා අන්තිමට මිනිස්සු ගම්මාන අතහැරලගියා. හංගුලිමාල්ට ඇගිල්ලත් දෙකක් හොයාගන්න බොහෝ දුක අන්තිම ටිකේ ලොකු දුකක් විදින්න මිනිස්සු නෑ. මිනිස්සු ඒ පලාත් අතහැරලා ගිහිල්ලා ගැල්ල යන පිරිසේ පාරවල් වලින් එන්නේ නෑ. අංගුලිමාල්ට බයි. එතකොට මේ විදිහට බොහෝ වෙහෙසක් දරලා අවසානය කලකිරිලා එපා වෙලා අපි සාමාන්‍ය කියනවා කෙනෙකුට යමක් තේරෙන්න්නන. ඒ කෙනාට ඒදේ දැනිලා එපා වෙලා තිත්ත වෙලා තියෙන්නවා. අන්නේ වගේ අංගුලිමාලටත් තිත්තම වෙච්ච තැන. මේක එපාම වෙච්ච තැන. අවසානි තමන්ගේ අම්ම වනත්ම කමක් නෑ කියලා. හිත ඒ මට්ටමට පත්වෙන්නේ අවසානි වෙන විකල්පයක් නැතුව. අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ දැක්කෙත් දැන් අංගුලිමාලගේ හිත දමනය කරගන්න පුළුවන්. දැන් එපා වෙලා කලකිල්ලම් මේ වැඩේ තිත්ත වෙලා ඉන්න වෙලා අන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරේ ඒ වෙලා. හැබැයි මතක තියාගන්න බුදු හාමුදුරුව වැඩිය කියලා බුදු හාමුදුරන්ට ගිය ගමන් දමනය උන්නේ. අනේ බුදු හාමුදුරුව එනවා නේද කියලා ඇත ඉන්නන් දන්න ගහගෙන සාදු කියාගෙන බුදුගුණ කිවෙන අංගුලිමාල. බුදුරජාණන් වහන්සේ පස්සෙත් කඩුව අරගෙන හිටු මහන කියලා බුදු හාමුදුරුව පස්සෙ පැන්නවා. එහෙනම් හිතන්න අංගුලිමාල කොහොම චරිතයක්ද කියලා. ගුණේකට නැමෙන්නේ නැති. කෙනෙක්ගේ ශ්‍රමණ භාවයකට දැම් බුදු හාමුදුර මේ බුදු කෙනෙක් කියලා දන්න නෑ කියමු. හැබැයි ශ්‍රමණය කියලා බොහොම බල සම්පන්න බොහෝම සිල්වත් ගුණවත් ශ්‍රමණයන් වහන්සේ නමක් කියන එක බුදු හාන්දුරුවන්ගේ පෙනුමෙන් කවුරුත් දන්නවනේ. මේ ශ්‍රමණයෙක්. එතකොට හැබැයි අපි දන්න ආරයන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා මේ කාටවත් හිස් මේ රාජ බටයකත් ආයුධයක් කරගෙන අංගුලි මාලල්ලන්නගේ අනෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිරායුධ කෙනෙ අවිහිංසාවාදී කෙනෙක් ශ්‍රමණයන් වහන්සේ නමක් මෛත්‍රිය කරුණාව පිරිච්ච කෙනෙක්.
ඒ වගේ බුදුහාන්දුරු කෙනෙක් බුදුහාන්දුරුව දිහා දකින්නකොට බලන්න මිනිස්සුන්ගේ හිත්වල දවේශය සමහරු එනවා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නහන් දේශනාවල ගොඩාක් ත්‍රිපිටකය කියවනකොට ඔබට හොයාගන්න පුළුව සමහරුවෙන්න්නේ බුදුහාන්දුරු ගැන කේන්තියෙන් එනවා එක බමුණු එනවා සච්චකාව බුදුහාන්දුරොත් එක තරහෙන් කේන්තිී හැබැයි බුදුහාන්දුරුව දකිනකොට වන්දනා කරල වාඩි වෙනකොට වචන කීපයක් කතා කරනකොට හිත නිවිල් අරවාමතක වෙන බුදුරජාණන් වහන්සේත් එක්ක හරි මංගිහින් අහගන්නංකු කියලා එහෙම තරහෙන්ගෙන අයින්න දැන් ධර්මය සඳහන් වෙනවා තෝදෙය බමුණා මැරිලා ඒ නිවසෙම බලකුක්ෙක් වෙලා ඉපදුනා අවසානය ඔහුගේ පුතාට මේක ආරංචි වුණා මේ මිනිස්සු අහනව බුදුහාන්දුරන්ගෙන් කොහෙද මේ බමුණ ඉපදුනේ කොහෙද ඉපදුනේ කියල ති බුදුරජාණන් වහන්සේ අහද්දි හදි තුන්ගනි වතාව කියා හිටිය ඒ බ්‍රාහ්මණයා ඒ නිවසෙම බලකුක්ෙක් වෙලා ඉපදිලායින් දැම් මේ කතාව මිනිස්සු හැමතැන පැතිල්ලා කිය මේ කාරංචි වුණ ඔහුගේ පුතාට ඔහුට කේන්ති අපේ තාත්ත මේ අපේ සිටුවරය අපේ නිවස බල්ලෙක් වෙලා ඉන්න මංගෝ කහගන්නංකු කියලා ජේතවනයටා හැබැයි බුදුරජාණන් වහන්සේව දකිනකොට උන්වහන්සේට වන්දනා කළ වාඩි වෙනකොටම හිත නිවුණා අරාපු සැරනිකම්ම බාල වුණ ඔබ දන්නවනේ පස්වක භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඇතින් එනකොට මොකද කිව්වේ අන්න එනවා භාවනාව අපි කියපු දේ පිළිගත්තෙන අපි කිව්ව දුස්කරක්‍රියා වතහරින් එපා කියලා ඔය දානෙ වලඳට ආයෝය දුස්කරක්‍රියා කරදි තිබ්බව ගෙනෙම දැන්ව ඇඟ පතේ මයි හොඳට හැදිලා තියෙන දැන්ව ආය අපි හොයාගෙන එන්නේ හැබැයි කවුරුත් ගරු කරන්න යන්න එපා කියෝ ආසනයක් විතරක් තියන්න කිව සාක්‍ය වන්ස නිසා වන්සට ගරු කරල හැබැයි ඒ කවුරු කතිකා කරගත්තත් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට කෙනෙක් ඉබේම ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගත්ත කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවනය කරා පාපිසා ඒ පස් දෙනාම නිරායාසෙන් බුදු හාමුදුරුවන්ට ගෞරව දැක්ව ඒ බුදු කෙනෙක්ගෙ තියෙන ගුණේ හැබැයි අංගුලි මාල බුදු හාමුදුරුව ලංවෙනකොට දකිනකොට එහෙමවත් දමනය උන්නේ බුදුරජාණන් වහන්සේ පස්සේ කඩුව උත්සගෙන හිටු මහන කියලා බුදු හාමුදුරුව පස්සෙන් එලෙවා එතකොට එහෙනම් හිතන්න අංගුලි මාල කොච්චර දරුණුද කියල් අර එපා වෙලා තිත්ත වෙලා ඉන්න වෙලාවෙත් අන්තිම මොහොතේ පවා බුදු හාන්දුරුව පස්සෙත් කඩු අරගෙන පන්නන මට්ටමට අංගුලි මාල ඉච්චර දරුණු කෙනෙ බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරයක් පෑව බුදුරජාණන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් වඩින අංගුලි මාල එක තැන දුවනවා කඩුව උත්සගෙන එක තැන වේගෙන් දුවනවා බුදුහාන්දුරට ලංවෙන්න බෑ එහෙම එක තැන දුවලා හති වැටුණ කෑගහලකිව ශ්‍රමණය ඔහොම නවතින්න කිය මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදල අංගුලි මාල මම නැවතිලා ඉන්න ඔබ නවතින්න ඒ වචනය ඇහෙනකොටම ඒ බුදු වදනින් හිත සැනසිලාගිය අර සැරටිකක් බාල වුණා ඊට පස්ස යහවා මං අහල තියෙන ශ්‍රමණය බොරු කියන්නෑ කියලා ඒ වනාට මේ ශ්‍රමණය බොරු කාරෙක්නේ ඔය ඇවිදින ගමන් යන ගමන් නැවතුනා කියලා බොරුවක් නිකිවේ එතකොට බුදුරජාණන් වහන්සේ අංගුලි මාලට කියන අංගුලි මාල මම ඉපදමින් මැරමින් අකුසල් රැස්කර කර පව්කං කර යන සංසාර ගමන මන් නවත්තලා ඉන්නේ මන් නැවතුනා අංගුලි මාල ඔබ පව්කං කර අකුසල් කර සසරි දුක්විද විද යන ගමනක යන කෙනෙක් ඔබ නවතින්න ඔබ අකුසල් නවත්ත ගන්න ඔබේ ඔය දවේශය වෛරය මේ අකුසල් වලින් ඔබ ඒවා නවත්තගෙන සසර ගමන ඔබ නවත්තන්න මම නැවතිච්ච කෙනෙක් ඔබ නවතින්න කිය ඒක බණපදය අංගුලි මාලක බුළු ජීවිතීම වෙනස් කර අර කඩුව වීසි කරා බෙල්ලෙ දාගෙන හිට පර ඇගිලි මාලය කලුවල වීසි කරලා හේම වැඳ වැටුණ අනේ ස්වාමීණි මට සමාවන සේක්වා අනේ ස්වාමීණි මට පිහිට වන සේක්වා ඔබහන්සේ මට පිහිට වෙන්න මයි මේ මහ වනාන්තරයට වැඩම කරේ ඔබහන්සේ මට පිහිට වෙන සේක්වා කළ බුදු හාන්දුර ඉදිරී වැඳ වැටුණ අන්න දමනය වෙච්ච තැන
ඒ මට්ටමට කෙනෙක්ගේ මනසක් හැදෙන්න කාලයක් ගියා. ඒ වගේ සමහරයින්න ඔබ බලන්න සමහරයින්න හරි මුරන්ඩුයි. කිව්වට පිළිගන්නෙම නෑ. හැබැයි කාලයක් ගිහිල්ලා බොහොම කේන්ති යනවා තරහ යනවා හරිම මුරන්ඩුයි. සමහරලාවට ඒ අයම කාලෙකට පස්සේ හිතාගන්න බැරි විදියට වෙනස් චරිත නැද්ද කියල බලට. සමහරු වයසට ගිහිල්ලා ඊට පස්සේ සමහරලාවට නොසිතන විදිහට යාට හිතෙනවා දැන් ඉතින් අපිට ඉස්සර වගේ නෙමෙයි දැන් ඉතින් ඇගේ පතේ හයියන ඒ චන්ඩිකන් දැන් කරන්න බෑ. එහෙම තමන්ම හිතල සමට බණහලත් නෙමේ තමන්ම හිතලා වෙනස් වෙනවා. සමහර වෙලාවට යාලුවෝ කියනවා ස්වාමීන් වහන්සේලා හම්බෙනවා කවුරු කිව්වත් මාව හදන්නන්න එපා මට ඕන විදිහටයි මංගින් හොම කියන ඇතින. ඒ වගේ ධර්මය කැනෙ තම්බ කියල හරි දැඩි තද ගතිය ධර්මයට නැමෙන්නේ කවුරු කිවත් මං පිළිගන්නෑ කියනයි සමහරු කියන බුදු හාමුදුරු කිවත් මම් නම් පිළිගන්න මට ඕනදේ මං කරන්න කියල. ඒ වගේ මහා දැඩි පණ්ඩිත අදහස් ඇති පුද්ගලව ඉන්නවා. හැබැයි නොසිතන විදිහට ජීවිතයේ සමහරලාවට එක බණ පදයක් මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතය ඇතිවෙච්ච ප්‍රශ්නයක් කලකිරීමක් එපාවීම සමහරලාවට ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න සිද්ධවීම ජීවිතය ඇතිවෙච්ච කඩා වැටීම ඒ තුළ අහපු එක බණ පදේ මුළු ජීවිතයම වෙනස් වෙනඉන්න. ඒ වගේ අංගුලි මාල එදා බුදු හාමුදුරන්ගේ එක බණ පදයෙන් ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් කරගත් දමනය වුණා. දැන් කෙනෙකුට ඊළඟට ඇතිවෙන ප්‍රශ්නය අංගුලි මාල ගැන ඔය ප්‍රශ්නටි අහගෙන යන්නකොට ඊළඟට එන ප්‍රශ්නය මෙච්චර පව්කං කරලා මේ තරම් මිනී මරලා මෙච්චර පව්කං කරපු පව්කාරයකුට ඇඟොය ඔබට එන ප්‍රශ්න පැවිදි වුණාට පස්සේ ඔක්කොම හරිද ඔය විදිහටම සමහරු හිතන වහනවා පිළොත් ඔච්චර පව්කං කරලා හාන්දුරනී සිවරදාගත්තට පස ඔක්කොම හරියනවාද කියලා. එතකොට එහෙම කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අංගුලි මාලට එහෙම ලේසි උන්නෑ සිවුර දාගත්ත කියලා අකුසල් වලින් බේරෙන්න්න ලේසි උන්නෑ. අංගුලි මාල හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ මේ බුද්ධ ශාසනය තුළ ඒ තරම් දුක්විදපු ඒ තරම් බැනුම් අහපු ඒ තරම් මිනිස්සුන්ගෙන් ගල් පාරවල් කාපු ඒ තරම් පොළු පාරවල් කාපු ඒ තරම් ලේ හලාගෙන දුක්විදපු කෙනෙක් පිරිනිවන් පානකං මේ බුද්ධ ශාසනය වෙන කෙනෙක් නෑ අංගුලි මාල හාමුදුරු හැරෙන්. උන්වහන්සේ පිණ්ඩ පාති වඩිනෝ හැබැයි අංගුලි මාලහා අද දවස ඔබ මේ අංගුලි මාල හාමුදුරන්ගේ කතාවෙන් ජීවිතයට ගන්න ඕන හොඳම ආදර්ශි තමයි ඒ තරන් දරුණු කෙනෙක් ධර්මය තුළ කොච්චර දමනය වුණා. අංගුලි මාල හාමුදුරුව පැවිදි වෙච්ච දවසින්දම් පුංචි සතෙක්කත් මැරුවේ නෑ කිය. එතකොට අච්චර මිනි මරපු කෙනා පැවිදි වුණාට පස්සේ කොච්චර ජීවිතය වෙනස් කරගත් අද ගැන පොඩි සතෙක් කූම්බියකුටුවත් පුංචි සතෙක්කත් ජීවිතය කවදාවක් තමන්ගේ අතින් සතෙක්ගි ජීවිතයක් පැවිදි වුණාට පස්සේ බුද්ධ ශාසනයට ඇතුළ වෙච්ච දවසී දන්න ඇති කරලනෑ. හැම වෙලාම මෛත්‍රී වඩන්න පටන් ගත්ත. මොකද තමන්ට තිබුණේ දවේශය කේන්තිය දැඩිගතිය ඒක නැති කරගන්න නම් ඊට විරුද්ධදී තමයි මෛත්‍රය පුද්දුම මෛත්‍රයක් පතුරෝන. හැබැයි අංගුලි මාල හාන්දුරු පින්ඩ පාතියනවා. ගම්මොලට ඈත පලාත්වල ගම්මානවල පින්ඩ පාති වඩිනකොට මිනිස් වඳුන ගන්න. අන්න අර මිනී මරුව අන්න අර අපරාධකාරය අන්න අරු සිවුරක් පොරෝගෙනනවා වරල්ල ගහ පල්ලවකට කියලා අදී මිනිස්සු එකතු වෙන. එකතු වෙලා හැංගිලා පොළුවලින් ගහනවා කිය. ගල් පාරවල් ගහනවා කිය. සිවුර අර පොළු අද කවදාවත් හැරිල බලන්නෑ කියෙන ගලක් වැදුනත් කවුද ගැහුව කියලා හැරිල බලන්නේ. ඒ වදින ගල් පහරටත් හිතනවා මේ පුද්ගලය සුවපත්තේවා සුවපත්තේවා. පොල්ලකින් ගැහුවත් ගලකින් ගැහුවත් ආයුදයකින් දමල ගැහුවත් මෛත්‍රීම වඩාගෙන ලේ පෙරාගෙන ඉස්සර තිබිලතින් මැටි පාත්තර. සමාට දානටික ලැබිච්ච දානටිකත් එක්ෙක් වර පාත්තරයේ කුඩු වෙලා ඔක්කොම හැලිලා. පුතුම මෛත්‍රියකින් පියවරෙන් පියවර මෛත්‍රී වඩාගෙන ලේ පෙරාගෙන ආපවාරාමිට වඩින. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ දකින අංගුලි මාල හාන්දුරන්ගේ සිවර ඉරිලා පාත්තරයේ කැඩිලා
පිණ්ඩ පාත ගිහිල්ල මොනුවත් නැතුව ලේ පෙරාගෙන ආපහු වඩිනවා. බුදුරජාණන් වහන්සේ කියන අංගුලිමාල ඔබම කරපු අකුසල්වල විපාක ඔබේ පස්සෙන් ඔයෙන්නේ. ඔබ වීරිය වඩන් ඔබ අප්‍රමාදිව වීරිය වඩන් මේ ජීවිතේම සියලු කර්ම ප්‍රහාණය කළ සසරෙන් මිදෙන්න. නැත්නම් අංගුලිමාල ඔබට කල්ප ගණන් ගෙවාගෙන යන්න තරම් කර්ම ගොඩක් ඔබ සසරි රැස් කරපු කෙනෙ. ඔබ ඉක්මනින් ධර්මාවබෝධයට වීරිය වඩන්. අංගුලිමාල හාමුදුරු පුද්දුම වීරියක් ගත්ත. අංගුලිමාල හාමුදුරුවන්ගේ කර්මය කොච්චර බලවද්ද කියන්නේ ධර්මය තියෙනවා. අංගුලිමාල හාමුදුරුවන්ටම ඉලක්ක කරලා ගැහුවේ නැත. උන්වහන්සේයම් පාරක යනකොට ගස්වලට අඹ තියෙන අඹවලට පොළු ගහනව ළමයි ගලක් ගහන ඒ පාරක ගියොත් අංගුලිමාල හාමුදුරුව අර ගල කැරකිලා එන්නේ තමන්ගේ ඔළුවට කිය. ගහනපු අහකට ගහන පොළු පාරක් හරි කැරකිලා එන්නේ ඔළුවට කිය. ඔබ අහල ඇති මේ කර්ම ගැන කියනකොට අපි මිනිස්සු කියමනට කියනවා අකුසලේට කර්ම විපාකට අහක යන ඒවත් වදිනවා කියන. අහක යන ගලුත් කැරකිලායනවා කියන කර්ම විපාකට අන්නේ වගේ අංගුලිමාල හාමුදුරු පුද්දුම විදිහට ජීවිතයේ තමන් ගුටි කාල ලේ පෙරාගෙන පොළු පාරවල් කාල මිනිස්සු වටක සමහරු ගහනව රැකලා ඉඳලා අන්න එනවා අපේ අයිය මරපු එක අරුව තමයි අපේ තාත්තයි බාප්පයි මරල ඇගිලි කපාගත්තේ අන්න අරුව තමයි අපේ අම්මල මැරුවේ පුංචි අම්මල මැරුවේ ගහපල්ලවකට කියලා නේ ගහනවා කොච්චර ගුටි කෑවත් දවේශ හිතකින්වත් බලන්නෑ කියන මෛත්‍රියම වඩාගෙන ගුටි කාගෙන ලේ පෙරාගෙන එනවා කිය හිතන්න කොච්චර ඉවසීමක් තියෙන්න්න ඕොද කියලා ඒ විදිහට තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ ධර්මාවබෝධය කළ රහත් වනේ උන්වහන්සේට අවසාන කාලෙ මිනිස්සු ගහන බනින එක අඩුවනේ ඔබ දන්නවර දරුවෙක් ලැබෙන්න හිටපු අම්ම කෙනෙක් ළඟට ගිහිල්ලා අංගුලිමාල හාමුදුරු සත්‍යයක් ක්‍රියාවක් කර ඒ සත්‍යක්‍රියාව ඔබ හිතල බලන් යතෝ හම් බගිනි බගිනි කැන නංගී අරියාය ජාතියා ජාතු මම ආරි ජාතිී ඉපදිච්ච දවසීදම් ඒ ඇන බුද්ධ ශාසනය මවකුසින් නෙමේ මවකුසින් ඉපදුනාට පසෙ ගොඩා පවකං කරපු කෙනෙක්කේ අරියාය ජාතියා ජාතු මං ආරි ජාතිී ඉපදුනාට පස්සේ සංචිච්ච පානන් ජීවිතා වෝරෝපේතා දැන දැන කිසිම ප්‍රාණීගේ ජීවිතයක් තොර කරේ නෑ තේන සච්චේන මේක සත්‍යයි සොත්තිතේ හෝති සොත්තික අබ්බස් හාති මේ සත්‍යානු භාවයෙන්ම සුවපත්තේවා සුවසේ දරුව බිහිවේවා කියල සත්‍යයක් ක්‍රියා කර එදාර දරුව බිහිවෙන් නැතුව මරණාසන්නව විලාප දෙමින් හිටපු අම්ම මිනිස්සු අට වෙලා මොකක් වෙයි ධනේ මොකක් වෙයිද කොහොමද බේරගන්න කියලා බලාගෙන හිටිය මිනිස්සු අංගුලිමාල හාමුදුරන්ගේ මේ මෛත්‍රී සහගත සත්‍යක්‍රියා වචනේ ඒ සැනින් අර අම්මගේ වේදනාව සුවපත් වනා දරුව බිහිවුණ. අදටත් අංගුලිමාල මහරහතන් වහන්සේ පිරිනිවන් පාල කොච්චර කාලය දවුරුදු 2500 ගානකට එහා. අදටත් අංගුලිමාල පිරිති ආශිර්වාදය අතටට ලබනු. මේ කල්පේ පුරාමත් බලවත්තේ සත්‍යක්‍රියා. එහෙමනම් අපිට පේනවා වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ. ජීවිතය අකුසල් වැරදි තිබිච්ච කෙනෙ බුද්ධ ශාසනය තුළ එක බණපදයෙන් ජීවිතය වෙනස් කරගත්ත. ඒ නිසා පිංහතුනේ මේ ලැබූනාව වසරේ මේ දේශනාවම ඔබ ජීවිතයට ආදර්ශයක් කරගන්න. පහුගිය දේවල් අතීත මතක ඔක්කෝම සම්පූර්ණය වහලදාන්න. අසූචි ගොඩකට අපි මොකද කරන්න. අසූචි ගොඩක් අවසන්න මොකද වෙන්නේ ගඳ ගහන්න. ඒක ඔබ දැකල ඇතිව සමහර බලල්ලු සත්තු අසූචි කරාට පස්සේ වහනු. ඒ වගේ සමහර ප්‍රශ්න තියෙනවා පවුල් ප්‍රශ්න සමහර අරබුද එක්ක නෑදෑයන්ගේ අහල පහල ප්‍රශ්න රටේ ප්‍රශ්න ඒව කතා කරල විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒව කතා කරන්න ප්‍රශ්න ඇවිස්සිලායිනවා ගහගන්නවා රණ්ඩුවෙනවා බලන්න සමහර අය ඔන්න තරහක් අවුරුද්ධම තරහ වෙනවා වෛර කරනවා බැනගන්නවා රණ්ඩු වෙනවා අවුරුද්ධ එනකොට හිතනවා ඔන්න කමන්න මේ අවුරුද්ධ හරිවාත හැරලා ඔන්න කෑම පිඟානක් එහෙම අරංගිහිලා ඒ මල්ලි අපිෝ අමතක් කරලා අපි කවුරුත් මැරෙන මිනිස්සුන කියලා ඔන්න දැන් වැඩේ පටන් ගන්න. ආයි වැඩේ ඇදෙර තැර තමයි අසිහියෙන් මිනිස් එකතු වෙලා ආය අර කණ්ඩ බොන්්ඩ පටන් ගන්න බේ බදුකා.
ඒ තැන්වල කතා වැදිච්ච ගමන් අර පරණ කතා එහෙම මෙහෙන් වචනය දෙක ඇවිල්ලා ඇයි උඹ මෙහෙම කිවේ ඇයි උඹලත් අපිට මෙහෙම කිවේ ඇයි උඹලා අපිට මෙහෙම කරේ අවසානි ගහගෙන රණ්ඩු වෙලා ආයි ඒ අරබුදය අවුරුදු ගාන කාය ඇදෙනවා. ඒ වගේ සමහර ප්‍රශ්න අරබුද සමහර දේවල් අපිට කතා කරලා සාකච්ඡා කරලා විසඳගන්න බැරිදේවල් ඒව සම්පූර්ණයෙන් අමතක කරන්න අසූචි ගොඩක් වහලදානවා වගේ ජීවිතයේ වැරදිච්ච තැන් ප්‍රශ්න ගැටලු වහල අමතක කරන්න. අලුතෙන් ඉපදුනා කියලා හිතන් අංගුලිමාල හාමුදුරු හිතුයි අරියාය ජාතියා ජාතු මම ආරි ජාතිය අලුතෙන් ඉපදුනා. බුද්ධ ශාසනය මං අලුතෙන් ඉපදුනා කියලා හිතුව පරණ ජීවිතයේ සම්පූර්ණයෙන් අමතක කර. ඒ නිසා ඔබේ අතීතයේ අඳුරක් නන් තියෙන්නේ. අතීත සිහි කරනකොට ඔබට තියෙන දුකක් නම් පසුතැවීමක් නම් ජීවිතයේ ගොඩාක් විසඳගන්න බැරිවෙච්ච ප්‍රශ්න දුක්ග හැට කරදර විපත් ඒ ඔක්කෝම මුළු අතීතය අමතක කරලා අලුතෙන් ඉපදුනා කියල මේ ලැබූ නවවර්සය අලුතෙන් පටන්ග. ඒ පිණිස ඔබ සද්ධාව දියුණු කරන්න හොඳට සිල් රකින්න කෙනෙක් බවට පත්වෙන් මේ ලැබූ නව වසරවත් හරියට පංච සීල රකින්න ජීවිතේ. මෛත්‍රිය පුරුදු කරන්න වැදගත්ම දෙයක් තමයි ඉරිසියා කරන්න එපා කවදාවත් කිසි කෙනෙකුට. හැම වෙලායම හිතන්න කෙනෙක් උගත් කෙනෙක් නූගත් කෙනෙක් ලස්සනයි කෙනෙක් හැතයි කෙනෙක් පොහොසත් කෙනෙක් දුප්පත් කෙනෙකුට කීර්තිය තියෙනවා කෙනෙකුට නෑ මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඒ අයි සසරි වපුරපු දේවල් යාදි සංග අපතේ බීජං තාදි සංහරතය පලං ඔවුන් සසරි දන්දීලා පින් කරලා තමන් වපුරපු දේ ඒ අයි නෙලනවා. ඒ නිසා අනුන්ගේ පිනට කවදාවත් ඉරිසියා කරන්න එපා ඔබත් පින් කරගන්න කුසල් වඩන්. ඒ නිසා ජීවිතයේ ඉරිසියාවක් නැතුව කෙනෙක්ගේ දියුණුව දැකළ හදවතින් සතුටුවෙන අනේ සාදු කොච්චර දෙයක් අනේ හොඳයි කියලා ඒක අනුමෝදං වෙන කෙනෙක් බවට පත්වෙන්. කරුණාව මෛත්‍රී ඇති කරගන්න කෙනෙකුට හදවතිම උදව් කරන්න ධර්මය දියුණු කරන්න ධර්මානුකුලෝ ජීවත්තෙන් මේ ලැබුණාව වසර තුළ සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදී ගුණ ධර්ම දවසින් දවස් ඇති කරගෙන ධර්මානුකුලෝ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහගන්න. තිං ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂෙන් අද ධර්ම දේශනාවේ පින්බරදායකත්ති දරන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ග්ලෙන් වෙවරි ප්‍රදේශයේ වාසය කරන පින්වතුන් නිරෝෂා කන්නංගර සහ දයාන් මලවිගේ කියන මේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ ධර්මදාන මේ මහා පින්කම සිදු කරේ. ඒ අයගේ ප්‍රධාන මරමුණ තමයි මීට වසර 3කට පෙර පරලෝ සැපත්වන්නට ඉදුණු මෑණියන් වන මදුරි මල්ලිකා මෙත්තා නන්දනී මේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. ඉතිං එතුමිය සාධු කාරදිදී මේ පින් අන්මෝදන් වෙත්වා ඒ වගේ මේ පවුලේ පරම්පරාගත සංසාරගත මිය පරලෝගිය සියලු ඥාතී සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිතයේ සැපවත් ඒවා සූපත්තේවා වහවහා සංසාර දුකින් අතමි දේවා කියල සාදු කියල පින් දෙන්න සුජීවත්ව වාසය කරන පියාණන් වන DGW කන්නංගර පියාණන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝාය සම්පත්තියම සැලසේවා කිනුතුම ආශිර්වාද ප්‍රාර්ථනයක් පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද කිරීම. ඉතින් එහෙමනා විශේෂෙන් නිරෝෂා කන්නංගර දයාන් මලවිගේ කියනේ පින්වතුන් ඒ අයගේ පවුලොල සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාමත් ධර්මශ්‍රවනය කළ ලක්වාසී ලොවාසී හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මදානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්ඨාජ් බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාජ් බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා.